පිංහතුනි අද ඔබට කියලා දෙන්නේ ඔබ කාට හරි ආදරයක් තියෙනවන අනුකම්පාවක් තියෙනවන ඔබේ හදවතේ කවුරු හරි ගැන සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන ඔබ කළ යුතු යුතුකම ඔබ කළ යුතු වැදගත්මදේ මොකක්ද දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා ආනන්දය යම් කිසි කෙනෙක් ගැන සමහරලාට ඔබට අපි දන්න ඔබේ දෙමවපියෝ ගැන ඔබේ සහෝදරයෝ ගැන එක්කෝ පෙම්වතෙක් නං ඔබේ පෙම්වතිය ගැන එක්කො ස්වාමියෙක් නං බිරිඳ ගැන එක්කො බිරිඳකට ස්වාමියෙක් ගැන දරුවෝ ගැන යාලුවෝ ගැන නෑදෑයෝ ගැන ඔබට හිතේ තියෙන්න පුළුවන් ආදරයක් අනුකම්පාවක් සෙනෙහෙ මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යම් කිසි කෙනෙක් ගැන එවැනි ආදරයක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන අනුකම්පා මාත්‍රයක් හරි තියෙනවන ඒ සියලු දෙනාම තිසරණී පිහිටවන් අන්න කළ යුතු ප්‍රධානමදේ ඔබ කාට වූ ආදරයක් තියෙනවනං ඔබ කළ යුතු පළවෙනිමදේ ඒ කෙනා තිසරණී පිහිටෝනු සද්ධහා ලාබේ ලබල දෙනවා ඊළඟට ඒ කෙනාව කරුණු පහක් තුළ සමාදන් කරවන්න කිය සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා කියලා කාරණා පහක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා. ඔබ යම්කිසි කෙනෙක් ගැන ඔබට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන. අනේ පව්මයාව බේරගන්න ඕනෑ. අනේ පව් මේ කෙනාමට මෙච්චර උදව් කරපු කෙනෙක් මංමයාට පිහිටක් වෙන්නට ඕන. මේ කෙනා අමාරුව වැටෙන්න්න යන්න මංමයාව බේරගන්න ඕන. අපි කොච්චර හිතනවද. හැබැයි බොහෝ වෙලාවට අපි දන්නේ නෑ ඇත්තටම යාව බේරගන්න තියෙන විශාලම අනතුර මොකක්ද. විශාලම විපත මොකක්ද. පිංවතුනි ඔබත් මමත් අපි කවුරුත් අපේ ප්‍රියයන් වේවා හතුරන් වේවා මේ ලෝක ජීවත්වෙන සෑම මනුස්සෙක්ම විශාල අනතුරක ජීවත්වෙනවා. ඒ අනතුර තමයි කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මේ හිනාවෙලා ඉන්නවා තව සුළු මොහොතකින් මිය ගිහිල්ලා නිරයට වැටෙන්න්න පුළුවන්. මේ හොඳට කතා කර විනෝද වෙවී විහිළු තහළු කර එකට ජීවත් වනත් සුළු මොහොතකින් මරණයට පත්වෙලා ප්‍රේතලෝක පහළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක බත්පත කාගෙන එක මුට්ටියේ උයාගෙන එක ගෙදර බොහොම සතුටින් ජීවත්වෙන. හැබැයි කාට කවද කොතන මරණය ඉස්සරවෙයි දන්නේ. ඒ මරණයත් එක්ක අපි කවුරුත් අරගෙන යන්නේ සතරාපාය මහගෙදර කරගත්ත සංසාර ගමන. ඒක තමයි අපි කාටත් තියෙන භයානක මනතුර. ඒ නිසා ඔබ යම් කිසි කෙනෙකුට ආදරේන අනුකම්පාවක් තියෙනවනම් කරුණාවක් තියෙනවන සෙනෙහි මාත්‍රයක් හරි අනිමම් මෙයාව බේරගන්නවා කියලා හිතනවනං ඒ සියලු දෙනාව සංසාරදුකින් බේරා ගැනීම පිණිස මේ සසර අනතුරින් මුදවා ගැනීම පිණිස ඔවුන්ට මඟ පෙන්නන්නට ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු සැබෑම ආදරයක් තියෙන කෙනා කළ යුතු දේ. අපි අද මේ ධර්ම දේශනාව තුළ එවැනි කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවා. ඊළඟට තව වැදගත් දෙයක් ඒ දේශනාව පැහැදිලි වෙනවා. ඒ තමයි ආනන්ද හාමුදුරන්ට මේ කතාව කියන්නේ ආනන්ද ඒ අය ඔබේ වචනයට ඇහුම් කන් දෙනවන. දැන් ඔබ කියන දේ අහන්නත් එපා ඒකන වැදගත්මදේ. අනියවා වැඩක් නෑ ඕව මොකටද සමහරු ඔය බණ කියන්න එපාමට එහෙම කියන ඉන්නවා. එතකොට යමෙකුට අපි ආදරෙන් කියද ඒ කෙනා ඔබට ඇහුම් කන් දෙනවන. සමහර වෙලාවට ධර්මයටත් ගරහන තුනුරුවන්ටත් බනින ඒක කියන්න ගිහිලා නැති ප්‍රශ්න ඇති වෙන කෙනාට එයාට උපක්‍රම සීලී වෙන්න ඕන. එක පාට්ට කියන්න යන ඔනෙමේ. දැන් ඔබ හිතන්න කෙනෙක්ක උපක්‍රම සීලීව ධර්මයට අරගෙන යන ආකාරය. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ බිම්බිසා රජතුමා. බිම්බිසා රජතුමා අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල සෝවාන් පලට පත් වුණ. ඒ රජකං කරද්දි. රජක මාත හැල්ල මේ ආරණ්‍ය ගත වෙලා කැලේකට වෙලා තාපසෙක් වෙලා සෝවාන් වුණ නෙමේ. දැන් ඔබ අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් බුදුහාන්දුරන්ගේ කාලිවේවා රටක් පාලනය කරනවා කියන එක පුංචි දෙයක් නෙමේ කොච්චර වගකීමක්ද. මොනතරම් ප්‍රශ්න ගොඩක්ද.
මුළු රටේම සියලු ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විදේශ රටවල් වලින් එන ප්‍රශ්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ කාලෙ සොළොස් මහා ජනපද හැටියට වෙන වෙනම රාජ්‍ය ගොඩක් තිබ්බේ. කොයි පැත්තෙන් ඇවිල් ආක්‍රමණය කරයි දන්න. ඒ වගේ ඒ රාජ්‍යවලින් එන අභියෝග මේ ඔක්කොම පාලනය කරගෙන තමන්ගේ රටවැසියන්ගේ යහපත වෙනුවේ. කටයුතු කරගෙන රටක් පාලනය කරනවා කෙනෙක පුංචි දෙයක් නෙමේ. හැබැයි බිම්බිසා රජ්ජුරුව සෝවානුනේ රජකංකරද්දි පණහල්. සෝවානුනා කියලා රජක මතඇරයේ නෑ. ධාර්මිෂ්ටව බොහෝම ගුණධර්ම ඇතුව හොඳින් රජකං කරා. හැබැයි රජතුමාගේ බිසව කේමා කියලා බිසවක් හිටිය. මේ බිසව රජ්ජුරුව බොහෝ ආදරේ. රජතුමා කල්පනා කරා අනී මගේ බිසවට මේ තිසරණය පිහිටවන්න පුළුවන්න මේ ධර්මයට යොමු කරන්න පුළුවන්න. හැබැයි මේ බිසව මුලින් බණහන්න කැමති නෑ. බිසව රූපයට ආස කරන කෙනෙ බොහොම ලස්සන රූපයක් තිබ රජ්ජුරුවන්ගේ රජ බිසව හැම වෙලාම තමන්ගේ රූපයට ඇලුම් කර ආස කර. ඒ නිසා බිසවට මෙහම ආරංචියක් තිබුණ දැන් අද මිනිස් අතරත්ති නොහොම දෙයක් ඔය බුදු දහම කියන්නේ අසුබේ ගැන පිළිකුල ගැන ඔය මැරෙනවා ලෙඩ වෙනවා කුණු වෙනවා ඕක හන්ඩ ඔතන්ට යන්න ඕනෑ ඕක කවුරුත් අපි දන්නවනේ මැරෙන වෙලාවක මැරෙන් නැත ඔහොම හිතන කොටසක් ඉන්න මේ ධර්මය හරියට අල්ල නෙමේ. ඒ නිසා කේමාවටත් ඔය අදහස තිබුණා. බුදු හාමුදුරුව අනිත්‍යය අනිත්‍යයි කියනවා අසුබයි පිළිකුලයි මම කොච්චර ලස්සන කෙනෙද මං වූ කහන් නොතන්ට යන්න ඕන මං යන්න බණහන්න කියක හිටිය. බලන්න බිම්බිසා රජතුමා තමන්ගේ බිසවට ආදරය කරපු රජතුමා කොච්චර උපක්‍රමසීලී වුණාද. බිම්බිසා රජතුමා කල්පනා කරා කොහොම හරි දේවයට සද්ධහා ලාබේ ලබල දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක යන්නට ඕන බලින් ඇදගෙන යන්නත්නෙමේනි තමන්ගේ දේවිය හිත ධර්මය ගැන පහදින විදිහට රජ්ජුරු උපක්‍රම සීලය වුණා. රජතුමා මොකද කරේ බොහෝම දක්ෂ ගීත නිර්මාණකරුවන් ලවා වේලු වනාරාමි තියෙන සුන්දරකම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩඉන්න මේ වේල්වන පුුණ්‍ය භූමියයේ තියෙන ලස්සන සුන්දරත්වය පරිසරය ගැන ගහකොළ ගැන ලස්සනට ගීත ලියවලා මාලිගාවේදි මිහිරි හඬින් ගායනා කරෝනො ඇහෙන්. ඊළඟට වාදන සිල්පීන් ලවා වේල්වනේ ලස්සන තමයි හැම වෙලාම මේ ගීතවල කියවෙන්. එතකොට මේ විදිහට අර හවසට සංගීතය අහනකොට සින්දු අහනකොට ගීතික අහනකොට මාලිගාව දැන් හැමදාම කියවෙන්නේ අර වේලු වනාරාමි සුන්දරකම ලස්සන පරිසරය ගැන. ඔහොම යනකොට කේමාවට හිතුනා බුදුරජාණන් වහන්සේ ඔය තරං රූපයට ගරහනවන මේක අනිත්‍යය අසුබයි කියල රූපයේ පිළිකුල් කරනවන ඔච්චර ලස්සන තැනක ඉන්නේ. ඔය තරම් සුන්දර උයනක ඔය තරම් ලස්සන තැනකට වෙලා වැඩ ඉන්නේ. මමත් යන්න ඕන ඔය සුන්දරත්වය බලන්න. දැන් ඒත් ආයි හිතුව කමක් හැබැයි මං යන්න බුදු හාමුදුරුහම් එහෙම හිතුව. මම යන්නේ වේලුවනේ ලස්සන බලන්න. ඔය කියන ඔය ගීතවල ඇහෙන සුන්දරත්වය බලන්න මංගේ උයනට යනවා. මොකද වේලුවනාරාමි කියන්නේ බිම්බිසා රජ්ජුරුවන්ගේ රාජකය උයන. අපේ රජ්ජුරුවන්ගේ උයනනේ අද බුදු හාමුදුරුව ඇතුළු සංඝයා වැඩ හිටියත් මම යනවා. මම ගිහිල ඔය උයන සුන්දරත්වය විදිනවා කියලා සේවිකාවොත් එක්ක දවසක් ගිය. හැබැයි ඒ ගියේ බුදුන් දකින්න නෙමේ. අර උයනේ ඇවිද ඇවිද උයනේ බොහෝම ලස්සන්ට මේ සුන්දරත්වය බලබලා යනවා. ඔය අනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. කේමාව ඈතින් දැක්ක. ඒත් කැමති නෑ දැන් ළඟට ගිහිල්ල බණහන්. කේමාව කල්පනා කරා බිච්චර ලස්සන උයන කොච්චර ලස්සන්ට තියාගෙන ඉන්නවද. බලන්න එතකොට ඒ කාලේ ආරාමයක් මොනතරන් ලස්සන හිත පහදින සුන්දර තැනක් බවට පත් කරලා තිබුණද. ඒ වෙලාවේ කේමාව හිතුවා මං බුදුහාමුදුරුවෝ මොකද මේ කියන්න කියල චුට්ටක් ඇත ඉදන් නොපෙනෙන විදියට අහගෙන ඉන්න ඕන ඔය කියන දේ ඇත්තටම ඔය බනවල කියනවද කියලා. කේමාව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන හොඳට පේන තැනකට ගිහිල්ල බලාගෙන හිටිය හැංගිලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ
කල්තියාම බුදුවැසින් දකිනවා අද කවුද ධර්මය අවබෝධ කරන අය. අද කවුද බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් එන්නේ. බුදුවැසින් ලෝකෙ දිහා බලනවා උදෑසන මහා කරුණා සමාපත්තියට සමුවැදිල්. බුදුරජාණන් වහන්සේ දැක්කා බිම්බිසා රජතුමාගේ අගබිස්සව කේමාව අද දවසේ බුදුන් දකි නැවිල්ල ධර්මය අවබෝධ කරනවා. හැබැයි කේමාව ඉන්නේ රූප මදේ මත් වෙලා තමන්ගේ රූපය ගැන ලස්සන ගැන සුන්දරත්වය ගැන මත්වෙලා ඉන්නේ. මේ රූපයේ යථා ස්වභාවයේ කේමාවට පැහැදිලි කරවන්න නම් බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් යෙදව ඉරදියක් අනිත් අයට පේන්නේ. බුදුරජාණන් වහන්සේ අනිත් බණහන්න වාඩි වෙලා ඉන්න හැමෝටම දහම් දෙසනවා කේමාවට පමණක් පෙනෙන විදිහට ලස්සන දිව්‍ය සුරූපේ දිව්‍යාංගනාවන් වගේ ලස්සන කාන්තාව දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ දෙපස ඉරදිය මැව්ව. ඒ කාන්තාව දෙන්න බුදුහාන්දුරුව දෙපසින් ඉඳගෙන පවන් සලනවා. තතාගතයන් වහන්සේ දහම් දෙසනවා අර ලස්සන කාන්තාව දෙන්න බොහොම ලස්සන්ට සැරසිලා. රන්රිදී මුතුමැණික්වල ආභරණවලින් සැරසිලා බුදුරජාණන් වහන්සේට දෙපස ඉඳගෙන පවන් සලනවා. තතාගතයන් වහන්සේ දහම් දෙසන. කේමාව දැක්ක විතරයි කේමාවට හිතුනා මේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ දෙපස ඉන්න කාන්තාවන්ගේ සුන්දරත්වය දිහා බලනකොට මං මොකෙද්ද කියලා. ඒ තරල් ලස්සනයි දිව්‍යාංගනාව වගේ. කේමාවට හිතුනම් මම මගේ රූපයට මත්වෙලා මේ ලස්සනයි ලස්සනයි කියලා මං කොච්චර නම් මගේ රූපය මත්වෙලාද ඉන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න කාන්තාව මොන තරල් ලස්සනද. බලන්නර දෙපස පවන්සලනායගේ ලස්සන ඒ දිහා බලාගෙන හිටිය දැම් මේ බණනෙමේ හර බණපදයක් හිතට යනෝ නෙමේ අර ලස්සන කාන්තාව දිහා බලාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී කේමාවගේ හිතත් බුදුවැසින් පිරිසිඳ බලමින් තමයි බුදුරජාණන් වහන්සේ අර බණහන පිරිසට දහම් දෙසන්. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන්ම අර දෙපස පවන් සලන කාන්තාව ටික ටික වයසට යන හැටි ඉක්මනින් පේන සැලැස්ුව. ලස්සනට හිටපු කාන්තාවන්ගේ දැන් කෙස් සුදුවෙනවා. හම රැලි වැටෙනවා. මූුණ වල ගැහෙනවා රැලි වැටෙනවා. එහෙමම ඇස් පිය වෙනවා. කොන්ද කුදු වෙනවා. බොහොම අමාරුවෙන් දැම් පවන් සලනවා එහෙම වයසට ගිහිල්ලා එතනම ඇදගෙන වැටුණ දෙපැත්තේ. තැන් කේමාව අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඒ දෙන්න එහෙම ඇදගෙන වැටිල දැම් මිය ගිහිල්ලා එතනම කුණු වෙලා යනවා. හර ශරීර කුණු වෙලා පනුවගහල කුණු වෙලා පස්වෙලා යන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසන අතරතුර කේමාවට පවා විතරක් පේන විදිහට ඉරදියෙන් පේන සැලැස්වා. ඒ දර්ශනයෙන්ම රූප මදේ නැති වුනම් මගේ කයටත් අත්වෙන්න ඔයේර නම තමයි. මං කොච්චර මගේ රූපයට ඇලුම් කරත් ආස කරත් මේ ශරීරයත් යම් දවසක ඔය වගේම වයිසට යනවා. ඔය වගේම ලෙඩ හැදෙනවා. ඔය වගේම ජරාවට පත්වෙනවා. ඔය වගේම යම් තැනක මැරිලා වැටිලා කුණු වෙලා පස් වෙලා යනවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය කියලා කේමාවට යථා ස්වභාවය වැටහුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගිහිලා වාඩි වෙලා බණැහුවා ධර්මය අවබෝධ කරා. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා. පැවිදි වෙලා උතුම් රහත් භික්‍ෂුණයක් බවට පත් වනා. එතකොට බලන්න බිම්බිසා රජතුමා උපක්‍රමශීලීව තමන් යමෙකුට ආදරය කරාද හිතවත්කමක් දැක්වුවද කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාර්ටයක් හරි තිබුණද තමන්ගේ බිරිඳට උපක්‍රමශීලීව හරි ධර්මයට යොමු කරපු ආකාරය. අන්නේ නිසා පිංහතුනේ ඔබ යමෙක් ගැන ඔබේ දෙමවපියෝ ගැනවෙන්න පුළුවන් දරුවෝ ගැනවෙන්න විශේසේ දරුවන්ට ද බොහෝ වෙලාවට අපි දකිනවා බොහෝ දෙමවපියෝ දරුවන්ට ඉගෙන ගනින් පාඩන් කරපා සැරදානවා බනිනවා ගහනවා කොහෝම හරි මේ දරුවන්ට දෙන්න වෙන දෙයක් නෙමේ තරගයක්ත් එක්ක අධ්‍යාපනීම ඔළුවට දෙනවා. ඉගෙනගන්න ඕනෑ හැබැයි ගුණධර්ම නැති දරුවෙක් අනාගතයේ දෙමව්පියන්ට සමාජයටත් රටටත් ඒ උගත්කම විනාසයකට හේතුවක් මයි. දැන් ඔබ හිතන්න කිසිම කරුණා මෛත්‍රයක් නැති ගුණධර්මයක් නැති වෛද්‍යවරේ
මනුස්්‍යයන්ට යහපතක් වෙයිද නෑ. එවැනි වෛද්‍යවරයෙක් ඒ වෛද්‍ය වෘතිය තුළ පුළුවන් තරන් ඒ වෘතියත් පාවලදෙන. බෙහෙට්ටික හොරාකන්න. තමන්ගේ වෛද්‍ය වෘතිය තුළ කරන්න පුළුවන් වැරදි වැඩ ඔක්කෝම කරනවා. ඊළඟට අපි හිතමු ඉංජිනේරුවේ හොඳ උගතෙක් හැබැයි ගුණ ධර්මයක් නැති ධර්මයක් නැති පුද්ගලයෙක් නං ඒ තැනට යන්නේ. ඔහු එතන පුළුවන් තරන් නොමනා දේවල් හොරකං වංචාවල් වැරදි වැඩ කරලා මුළු තමන්ගේ රැකියාවම පාවල දෙන මට්ටමට පත්වෙන. ඊළඟට ඉවසීමක් නැති කරුණාවක් නැති ගුණධර්ම නැති ගුරුවරයෙක් ගැන හිතන් තමන්ගේ ශිෂ්‍යයන්ට ආදර්ශමත් ගුණධර්ම ඇති ධර්මයට යොමු කරන ගුරුවරයෙක් වෙන්න කොච්චර ගුරුවරු ඉන්නවාද. සමහලාට තමන්ගේ පන්තිවලට එන ශිෂ්‍යයන්ට විපත් කරන ඒ දරුවන්ව නොමනා විදිහට වැරදි දේවල්වට යොදෝන සමාට තමන්ගේ ශිෂ්‍යයන් එකතු කරගෙන එකට බොන බේබද ගුරුවරු කොච්චර ඉන්නවත්. ඒ නිසා අපිට පේනවා ධර්මයක් නැති උගත්කම හැදියාවක් නැති සිල්වත්කමක් නැති චරිතවත්කමක් නැති උගත්කම කියන්නේ හානිය. එවැනි දරුවෙක් කවදාවත් දෙමව්පියන්ට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් අනේ අපේ දෙමව්පියන්ට අපි බලන්න ඕන සලකන්න ඕන අපිය මේ තැනට ගෙනාව දුක්වින්ද කවදාවත් හැඟීමක් ඇතිවෙන්න. එනිසා පිංහතුනේ ඒ දරුවන්ට අධ්‍යාපනය ලබල දෙනවා වගේම ඔවුන් තුළ සද්ධාව ඇති කරවන්න. සංසාර බය ඇති කරවන්න. ඔවුන්ට ධර්මය ගුණධර්ම කියල දෙන්න. ඔවුන් ධර්මයට යොමු කරවන්න. යමෙක් ගැන ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන ඔබ කළ යුතු දේයයි. ඊළඟට ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරෙයිනම්. අපි දන්නවා බොහෝ වෙලාවට දෙමව්පියන්ට සලකනවා කියන දරුව දිහා බලන්න නොසලකනයි නෙමේ. අපි මේ කතා කරන්නේ නොසලකාරින දෙමව්පියන්ට ගහන වද දෙන අද කොච්චර දෙමව්පියන්ව මරණ එක්ක මැරුවෙන් නැතා නොමර මරණ දරුව කොච්චර ඉන්නවාද. අපි ඔක්කොම් පැත්තක තියල සලකනය ගැන හිතන්. බොහෝ දෙනෙක් සාමාන්‍ය ධර්මය නොදන්න දරුව සලකනවා කියල හිතාගෙන ඉන්නේ කන්නාදන්න දෙන එක. බේට් ටිකක් දෙන එක. දෙමව්පියන්ව නාවනෝ ඇඳුම් අන්දනෝ. කෑමටික අනල කවනෝ. එක්ක උස්සල රෝධපුටුවක හරි තියලා එලිය පුටුවක වාඩි කරෝන. මළමුට්ට ටික ගියාට පස්සේ වාස් කරලා සුද්ධ කරලා බොහොම ආදරින් පිළිකුල් කරන්න ඇතුව දෙමව්පියන්ගේ ඇපව් පස්ථාන ටික කරන. ඕක සැලකිල්ලක්. එතකොට ඔය ටික විතරම නං කෙරෙන්නේ. ඒ දෙමව්පියම් ඒක පිනක් තමයි හැබැයි ඒ දෙමව්පියු මරණින් මතු සුගතිය ගියා කියලා කවදාවත් ඒ තුළින් සතුටු වෙන්න පුළුවන්කමක් නෑ. අපේ දෙමව්පියන්ට අපි හොඳට කන්න දුන්න. ඒ නිසා දෙමව්පිය සුගතිය ඇති කෑම් කාපු කෑමෝලින් සුගතියන්නේ. අපේ දෙමව්පියන්ට අපි හොඳ බෙහෙත් හේත් තරන් දුන්න වටිනා බේ රටින් ගෙනහල දුන්න. බේතෙන් සුගතිය යවන්ඩ බෑ. අපේ දෙමව්පියන්ට අපි දක්ෂම මේ ලෝක ඉන්න හොඳම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් තරන් දුන්න. ඒකෙන් සුගතියන්නේ. දෙමව්පියන්ට කොච්චර කෑමබී ඇඳුම් පැළඳුම් මොන තරන් සැප සම්පත් දුන්නත් ඒකෙන් සුගතියන්නේ. දෙමව්පියන්ගේ යහපත කැමති කෙන. අනේ අපේ දෙමව්පියන්ට පරලවින් උපකාරයක් කරන්න ඕනේ. අපිව හදා වඩාගත් අපිය ලොකු මහත් කර අපි වෙනුවෙන් ජීවිතය කැප කරා අනේ මේ අයට සුගතිය යන මඟ පෙන්න්න ඕන. මේ අයට යහපතක් කරන්න ඕන කියල හිතනවනං ජීවත් වෙලා ඉන්න කාලි දෙමව්පියන්ව සද්ධාව පිහිටවන්. ඒ අයව සීලේක පිහිටවන්. ඒ දෙමව්පියන්ට දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඇති කරවන් අන්න ඒක තමයි යුතුකම. ඒක තමයි ප්‍රතිඋපකාරය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ස්වාමියෙක් තමන්ගේ බිරිඳට ආදරෙයින. බිරිඳක් තමන්ගේ ස්වාමියකුට අවංකව ආදරෙයින. පෙම්වතෙක් පෙම්වතියකට ආදරෙයින. ඒ හැමෝම කළ යුත්තේ ඒ අය තම තමන් එකතු වෙලා දැම් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනේ විවාහ ජීවිතයක් ගත කරන යුවලා සම සද්ධහා සමසීල සමත්‍යයාග සම ප්‍රඥා සද්ධහා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ ධර්ම සමාන මට්ටමින් එකතු වෙලා දියුණු කරන යුවලක් නම් ඒ අයගේ විවාහ ජීවිත හරියට දෙවියෙක් දිව්‍යාංගනාවක් එක වාසය කරනවා වගේකි. ඒ මුළු ජීවිතයේ පුරාම තියෙනෙ සතුට සැනසීම ආදරය
පිරිලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් නැති ජීවිත මළමිනි එක්ක වාසය කරනවා වගේ සීලයක් නෑ හැමවෙලේම රණ්ඩු සැකසංකා පවුල් ප්‍රශ්න ගිනි ගොඩවල්. ඒවා හරියට මළමිනි එක්ක ජීවත් වෙනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ පටම සංවාස කියන සූත්‍ර දේශනාවිදි පෙන්නවා. අන්නේ නිසා කරුණු 5ක් තියෙනවා ඔබ තුළත් ඇතිකරගත යුතු ඔබ ප්‍රිය කරන ඔබේ ප්‍රියයන් තුළ ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන් තුළ ඔබේ දරුවන් තුළ ඒ සියලු දෙනා තුළ පිහිටවිය යුතු කාරණා 5ක්. පළවෙනි එක තමයි තුනුරුවන් ගැන සද්ධාව. ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවනං ඒ හැම දෙනා තුළම සද්ධාව ඇති කරවන්න. ඔවුන් සද්ධාව පිහිටවන්න. නිතර බුදුගුණ ගැන ගෙවල්වල කතා කරන්න. සාමාන්‍යෙන් ඔය දෙතිස් කතා රාජ කතා චෝර කතා අද බොහෝ දුරට මේ රජවරු ගැන දේශපාලනය ගැන මැති ඇමතිවරු ගැන මේ දෙතිස් කතාම ගෙවල් වල බලන් රූපාහිනියක් දැම්මත් ඒ නිසා මෙන්න මේ කුණු ගොඩවල් වලින් අයින් වෙලා ඔබට ජීවත්වෙන්න පුළුවන්නම් විශේෂෙන් දැන් ඔබ ගෙදර ඉඳං රූපාහිනිය දාගෙන එක්කෝ දේශපාලන සාකච්ඡා බල සමහර ප්‍රවෘත්ති විකාශන බ්‍රේකින් නිවස් මේවා බලා දේශපාලනෙන් ගෙදර රත් වෙලා ගෙවල් වල බැන හිටිය කියල ඔබට රටහ දන්න බෑ. ඒ තුළින් සිද්ධ වෙන්නේ ඔබේ පින ඔබේ වටිනා මනුස්ස ජීවිතය ඔබට ලැබිච්ච අවස්ථාව විනාස වෙලා යනේ. ඔබට අකුසල් ගොඩක් පිරෙන එක දවේශය කියන්නේ අකුසලයක්. කවුරු වෙනුවෙන් හෝ රට වෙනුවෙන් වේවා පුද්ගලයෙක් වෙනුවෙන් වේවා කවුරු වෙනුවෙන් හරි ඔබේ හිතේ දවේශය උපදිනවාන ඒ අකුසලයක්. ඒ නිසා ඒ අකුසල් වලින් මිදෙන්න. ඔබ ඔබේ යුතුකම ඔබ රස්සාාවක් කරනවන ඒ රස්සාාව හරියට කරන්න රට වෙන. ඔබ ඔබේ සේවය ඔබට පුළුවන් උපරිමෙන් කරන්න. හැබැයි අනුන්ගේ වැරදි ගෙවල්වල කතා කරක අනුන්ට බැන ඔය ගෙවන ජීවිතය තුළ බොහෝ වෙලාවට ඔබ දන්නවනෑ විශාල අකුසල් ගොඩක් රැස්සෙන. එනිසා පිංහතුනි ගෙවල්වල බනාහන්න පටන්ගන්න. රූපවාහිනිය කල්්‍යාන මිත්‍රයෙක් කරගන්න. ගෙදර තියෙන රේඩිය එකක් තියෙනවන ඒක කල්්‍යාන මිත්‍රයෙක් කරගන්න. ඔබළඟ ජංගම දුරකථනයක් තියෙනවනම් ඒක කල්්‍යාන මිත්‍රය කරගන්න. තමන්ගේ කෙලෙස් වැඩෙන හතුර කරගන්න එපා ඔබේ ජංගම දුරකථනය. ඔබේ ජංගම දුරකථනයෙන් කෙනෙකුට ධර්මය පැත්තට හැරෙන්න්නත් පුළුවන් අපාය පැත්තට හැරෙන්න්නත් පුළුවන්. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඔබේ ජංගම දුරකථනය ඔබේ මාධ්‍ය සමාජ මාධ්‍ය මේ හැම දෙයක්ම ධර්මාවබෝධයට ආශිර්වාදයක් වෙන විදිහට පරිහරණය කරන්න. ඒ නිසා ගෙවල්වල බුදුන් අදින් නිතර තුනුරුවන් ගුණ ගැන කතා කරන්න. බොහෝ වෙලාවට අම්මලා දරුවෝත් දෙමවපියෝ එකතු වෙලා එකට බුදුන් අදිනවන. ඒ ගෙවල්වල දරුවෝ දෙමවපිය අතර බොහෝම ආදරයක් කරුණාවක් ගොඩ නැගෙන. බොහොම සහයෝගයක් ගොඩ නැගෙන. ඒ නිසා එකට බුදුන් අදින්න සද්ධාව ඇති කරගන්න. නිතර තුනුරුවන් ගැන බුදුගුණ ගැන දහම්ගුණ ගැන සඟගුණ ගැන. අවංක සද්ධාව. එකට ධර්මය කියන්නේ අවබෝධෙන් යුත්ත සද්ධාව. ඒ සද්ධාව දවසින් ඇති වෙන්න. කාලයක් බණහනකොට ධර්මය ඉගෙන ගන්නකොට නිතර බුදුන් අදිනවා බුදුගුණ සිහි කරනවා ධර්මයම කතා කරනවා. ධර්මයම හැසිරෙන පරිසරයක් ඔබේ ගෙදර ඔබ ජීවත්වෙන භූමිය ඇති කරගන්නකොට දවසින් දවස ඔබ තුළ සද්ධහා වර්ධනය වීගෙන සද්ධහා වැඩෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සිල්වත්කම යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහෙ මාත්‍රයක් හරි තියෙනවනං සීලවන්තකම වැදගත්මදේ ජීවිතය ඇති කරගතයුතු. ඒ අයව සීලයක පිහිටෝන. ඔබ ඔබේ දෙමව්පියන්ව සීලයක පිහිටවන්න දක්ෂවෙන්. සමහර වෙලාවට අපි ගත්තොත් ගොඩාක් දෙමව්පියෝ. ඒ අයි මාන්නක්කාරයි. මේ ළමයි ගැන හිතාගෙන ඉන්නේ අපි දන්නවා ඔක්කොම උඹලා ඉන්නේ පාපිට කියලා දෙන්න මට ඕන විදියට මම ජීවත්වෙන ඔහොම හිතන සමහර බොහොම ඇට්ටර දෙමවපියෝ ඉන්නවා. හැබැයි ඔබ ආදරෙන් කියල දෙන්න. වැරැද්ද දැක්ක ගමන් සැරදාන්න බනින්න යන්න එපා. ඔබේ දෙමවපියන්ව ධර්මයක පිහිටවද්දී ඔබ ආදරෙන් කරුණාවෙන්
ඔළුව අතගාලා ඉඹල් හරි බදාගෙන හරි අනේ අම්මේ තාත්තේ කියලා එහෙම ආදරෙන් යමක් කියලද. ඒ අයගේ හදවතට දැනෙන විදිහට. ඒ අය එකතු කරගෙන යන්න යම් මේ පෝයට අපි සිල් ගන්නය අම්ම තාත්තත් එක් අපි සිල් ගන්න. අන්න ආදර්ශමත් දරු. ඒ විදියට දෙමව්පියන්ව සීලාදී වැඩසටහන්වලට එකතු කරගෙන යන. ඒ අය එක්ක එකට පින්කං කරන. ඒ අයත් එක්ක සිල් සමාදන් වෙන. පුංචි වැරැද්දක් හරි දැක්කොත් ඕක කරන්න එපාම්ම ඕක කරන්න එපාතාත්තේ. ඕක අකුසලයක්. බැරිවෙලා හරි මරණ මංචික ඕ වගේ දෙයක් සිහිවුණොත් කොහේ අයිද කියලා ධර්මය සිහි කරලා දෙන්න. එක බනින එකක්න මේ කරුණාවෙන් ආදරෙන් ධර්මී සිහි කරලා දීලා ධර්මී පිහිටවත්. අන්න කල්්‍යයාන මිත්‍රයාගේ ස්භාව. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහෙ මාත්‍රයක් තියෙනවනං ඒ අයව සීලේක පිහිටවන්. සීලේ කියලා කියන්නේ කය වචනය තුළ ඇතිකරගන්න සංවරකම. හිත තුළ නෙමේ. හැබැයි හිත තමයි මේ හැමදේකට මුල්වෙන්. මනෝපුබ්බංගමා දම්ම මනස තමයි මුල්වෙන්. හැබැයි මනස අපිට සීලයකින් පාලනය කරන්න බෑ. මනස සීලයෙන් අපි කරන්නේ කයයි වචනයයි සංවර කරගන්න. ඒකට මනසත් උපකාර වෙනවා. මනසයි ඇතිවෙන කෙලෙස් සම්පූර්ණයෙන් යටපත් කරන්න පාලනය කරන්න තියෙනෙ භාවනා ඔස්සේ. අපි භාවනා කරනවා කියලා ගැන හිතේ මතුවෙන ක්ලේෂ ධර්මයන් යටපත් කරලා පාලනය කරගන්න හිත දමනය කරන ක්‍රමේ. තිය නිසා ඔබ සීලයක් පුරුදු කරන්න ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන්ට සීලේ ගැන කියලදේ. ඒ අයව සීලයට යොමු කරවන්න. ඔබේ දරුවන් වේවා හිතවතුන් ඒවා යාළුමිත්‍රයන් වේවා ඥාතින් වේවා ඒ සියලු දෙනා එකතු කරගෙන සීලාදී ගුණධර්ම පුරණ පරිසරයක් ඔබ ගොඩනගන්න. තුන්වැනි එක බුදුරජාණන් වහන්සේ පෙන්ව ආනන්දය යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවන. ඔබ ඒ සියලු දෙනාව දහම් දැනුමේ පිහිටවන්න ඒ අයට ධර්මය මහන්න සලස්සත් සුතවත් භාවය ඇති කරවන්න. ඒ අඇත් එක්ක ධර්මයම කතා කරන්න කියලා. පිංහතුනේ ඉතාම වටිනා දෙයක් මේ යුගේ ධර්මය ඇසීම. එක බණපදයක් ඇති පින් ඇති කෙනාට ජීවිතය වෙනස්වෙන්. ඒ ශක්තිය මේ ධර්මය තියෙන එක මේ බණ කියන අපේ ශක්තියක් නෙමේ. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙන බුද්ධ ශක්තිය. එක බණපදේ ඇති මුළු ජීවිතේම වෙනස් වෙලා යන්න. ඒ තමයි සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරලා සසරි හිතාගන්න බැරි මහා කැපකිරීමක් කරලා සියලු දේවල් සර්වඥතා ඥානයෙන් පරිපූර්ණ අතැම්බුලක්සේ අවබෝධ කරගත්ත ලෝතුරා බුදු කෙනෙකුගේ බුද්ධ වචනී පිහිටන බුද්ධ ශක්තිය. ඒ බුද්ධ ශක්තිය නිසා මහා දරුණු අපරාධකාරයෝ එක ගාථා වහල ජීවිතය වෙනස් වුනා. දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණ. සමාජ හොරු වංචනිකයෝ කපටියෝ අපරාධකාරයෝ කියලා මිනිස්සු හඳුන්නපු අය ඒ ධර්මය තුළ දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන මිනිස්සු මල්ලිහිනවා දෙවියන් අහසේදම් මල් ඉසිනවා. පාරවල් වල දෙපැත්ත ඉදන් සාධකාර දෙනවා උන්වහන්සේලා වඩිනකොට. හැබැයි ඒ ජීවිත වෙනස් වනේ ධර්මය තුළ. ඒ නිසා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන ලෝකෙ උත්තම පුද්ගලයව බවට පත් වනේ මේ එක බණපදය හල මේ ධර්මය හල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළයි ඒ ශක්තිය තිය. ඒ නිසා පිංහතුනි ධර්මයට ආස කරන්න ධර්මයට ගෞරව කරන්න ධර්මයට කැමති කෙනෙක්වෙන්. ඔබ ඔබේ දෙමවපියන්ට ආදරේ නං ඒ අය එක්ක ධර්මීම කතා කරන්න. ඒ අයට නිතර ධර්මය මහන්න සලස්වන්න. ඒ අත් එක්ක ගෙදර ධර්ම කතාවම යෙදෙන්. ඊළඟට ඔබ ඔබේ දරුවන්ට පුංචි කාලෙඉදම්. ධර්මය ගැන ජාතක කතාවලින් වේවා ධම්ම පද කතාවලින් වේවා හොඳ නරක පුතේ මේක කරන්න එපා මේකයි ධර්මය තියෙන්නේ මේකයි බුදු හාමුදුරුව කියලා තියෙන්නේ බොහොම ආදරෙන් පුංචි කාලෙඉදම් දරුවන්ට ධර්මය උගන්න. ඒ අයව ධර්මය තුළ පිහිටවත්. ඒ නිසා ඔබෝබේ ස්වාමියයට බිරිඳට ආදරේ නං ආදරෙන් කතා කරන හැම වෙලාවකම ධර්ම කතාවකයේදේ. ධර්මයට එකට භාවනා කරනවා එකට බණපොත් කියෝනො.
එක්ක බිරිඳ බණක් ඇහුවන ස්වාමියට ආදරේ කියලා දෙනවා අද මම මෙහෙම බණක් ඇහුව. රස්සාාව කළ ගෙදර ඇවිල්ල ටිකා විවේකෙන් ඉන්න වෙලාවට තමන් අහපු බණ ස්වාමියට කියල දෙ. එතකොට ඒ වගේ තමන්ගේ ජීවිතය තුළ ධර්මයත් එක්ක පරිසරයක් හදාග. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වී යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහෙ මාත්‍රයක් හරි තියෙනවන. ඒ සියලු දෙනාට දහම් දැනුම ලබාදේ. සුතවත් භාවය ඇති කළදේ. ඒ අයට ධර්මය දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදලදේ. ඒකයි කල්්‍යාන මිත්‍රයකි ස්භාවය. ඊළඟට පිංහතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවන. ඒ අයට පුළුවන් තරම් පිනට යොමු කරවන්. ත්‍යාග සම්පත්තිී යොදවන්. ඒ අය එකතු කරගෙනම පින්කං කරන්න. දන් දෙන්න යොමු කරනවා. අපි එකට පින්කමත්ති නොයන් සමහරයින්න අම්මල තාත්තල වයසයි දැන් පින්කං කරන්න බෑ. හැබැයි දරුවෝ වියදං කරලා පින්කන් සෝදානන් කරලා දෙමව්පියෝ එක්කන් ගිහිලා දෙමව්පියන්ගේ අතින් පින් කරවනු. ඒ දෙමව්පියෝ ලවා පිරිකර පූජ කරවනු. ඒ අය අතින් දම් බෙදවනෝ. ඒ අය ලව්ව දන්දීලා සතුටු වෙන අනේ අපේ දෙමව්පියන් අපි පිනට යෙදෙව්. ඒ වගේ ඒ අයට අතහැරීම ගැන ත්‍යාග සම්පත්තිය ගැන කියල දෙන. පිංහතුරි මතක තියාගන්න දැ හැමෝටම දැ මේ බණහනකොට හිතෙයි ඒ වනාට ඉතින් අපේ දෙමව්පිය ඔහොම නෙමෙයිනි. අපේ අම්මනං කීයටවත් ධර්මයට ගන්න බේ අපේ තාත්තනං කීයටවක් ගන්න බෑ. එහෙමයි ඉන්නව නැත්තෙ නෑ. අපි දන්නවා සමාජම හැමෝම එක වගේන මේ නානත්ත කායා නානත්ත සංඥි. පුද්ගලය වසයෙන් ගත්තත් සුරූපෙන් ගත්තත් අදහසා කල් පතින් ගත්තත් සමාජ විශාල වෙනස්කං ගොඩක් තියෙන. හැබැයි ඔබ උත්සාහ කරන්න උපක්‍රමසීලීව. ඒ අය පිනට යොමු කරවන්න. අපි දන්නවා සමහර දරුවෝ දෙමව්පියන්ට හොරෙන් පින්කං කරනවා. ඇයි දැනගත්ත ගමන් බනිනවා. උඹලවයි දුක් විදල හම්බ කරලා ඔය පුදන්න යන්න එපා එක ඒක තැන්ගොලට ඕ ඉතුරු කර ගනිල්ලා තමන්ට කියලා කියක් හරි ඉතුරු කර ගනිල්ල. සමහරලාවට ඒ දේ කියන්නේ ආදරේ. දරුව යමක් ඉතුරු කරගන්නවට දරුව ගියත් දොරක් හදාගන්නවට දරුව වාහනයක් ගන්නවට දෙමවපිය තරන් සතුටු වෙන කෙනෙක් නෑ. තමන්ගේ දරුවා දියුණුව කරා යනවා දැකලා. හැබැයි ඒ දෙමව්පියන්ට ආදරේ කියලා දෙන්න ඕනේ අම්මේ දානයක් දෙනවා කියන්නේ නිධානයක් තැන්පත් කරනවා වගේ වැඩ. පින කියලා කියන්නේ සසර ගමනට නිධානයක්. අද අපි මෙහෙම කාල ඇඳලා ඉන්නේ. යම් කිසි විදිහකට අනුන්ට අතන උපා ජීවත් වෙනවා ජීවිතය ප්‍රශ්නයනවා. අද රජ මැදුර ඉන්න කෙන හෙට මහපාරට වැටෙන්න්න පුළුව. අද හොඳ රස්සාාවක් කරගෙන ඉන්න කෙනාට හෙට රස්සාාව නැති වෙන්ට පුළුව. කර්ම විපාක කවද කාට කොතනයිද දන්නේ. හැබැයි අපි කවුරුත් පෙරකරපු පින් පව් සසරි අරගෙන යන පිරිසක්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. පිනට දක්ෂ කෙනෙක් වෙන්. පිනට කැමති කෙනෙක් වෙන්න පිනට ආස කරන්න පිනට අනිත් අයි යොමු කරවන්න. ඒ නිසා පින ගැන ආදරින් කියල දෙන්න පිනට යොමු කරවන්න. අන්නේ වගේ ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවා. ඒ අයව ධර්මයට යොමු කරවන්න ඕනෑ කියල අනේ හිතනවන. අන්න බුදු හාමුදුරුව පෙන්නවා ඒ අයව පුළුවන් තරම් පිනට යොමු කරවා මේ පින කියන්න පුංචි දෙයක් නෙමේ පිංහතුනි. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ දීර්ඝ සංසාර ගමනේ පිනකින් ලැබෙන යහපත කෙනෙක් දන්නවනම් තමන් කොච්චර කුසගින්න හිටියත් ලැබෙන බත් පත තනියෙන් කන්නෑ කියෝ. සතෙකුට හරි කොටසක් දන් දෙනවා. ඒ තරං ආනිසංසයක් මේ පිනකින් ලැබෙනවා. ඒ තරං ආනිසංස හිතාගන්න පැරි ආනිසංසයක් ලැබෙන. එක සතෙකුට ඔබට කුසගින්න නිවාගන්න ආහාර වේලක් දෙන්න පුළුවන්න. ආත්ම 100ක් සසර ආනිසංස ලැබෙනවා. ආත්ම 100ක්. කෙනෙක් දුස්සීල වනත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් අසරණ මනුස්සේ බඩකින්න ඉන්න කෙනෙකුට කෑමටිකක් දුන්නොත්. ආත්ම 1000ක් පුංචි කාලයක් නෙමේ සසරි උපවපන් ආත්ම දහසක් ඒක විපාකි තමන් පසු පසේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන පිනේ වටිනාකම දන්න කෙනා පුළුවන් තරම් පින් කරනවා විසිකරන ඉදුල් වතුර ටිකෙන් පවා. මේ මහපොළොව ඉන්න කුසගින්න සත්වයකුට
මේ ඉඳුල් වතුර ටික හරි ආහාරයක් වේවා කියලා මෛත්‍රී සිතේ ඉඳුල් වතුර ටික හරි වීසි කරනවා. එනිසා පින්වතුනි පුළුවන්තරන් දන් දෙන්න පින් කරන්න තමන්ගේ ජීවිතයේ පුළුවන්තරම් පින රැස් කරගන්න. ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවනන් ඒ හැමෝම පිනට යොමු කරවන්න. ඒ අය එකතු කරගෙන පින්කං කරන්න. ඒ අයට පින ගැන කියලදේ. ඒක තමයි කළ යුතු එකම යුතුකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වනි කාරණය හැටියට පෙන්නවා. දැන් අපි කරුණු 4ක් කතා කර. සද්ධාව පිහිටවන එක, සීලේක පිහිටව ගන්න එක, දහම් දැනුම ඇති කරල දෙන එක, ත්‍යාග සම්පත්තිය. පස්වන ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහියු. ඔබ අහල ඇතින ආලෝක සූත්‍රය. මේ ආලෝක බුදුරජාණන් වහන්සකින් ප්‍රශ්නයක් අහනො මෙහෙම. කතන්සු ලබතේ පඥ්ඥා. ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දීප උත්තරේ තමයි සද්ධානු අරහතන් දම්මන් නිබ්බාන පත්තිය. නිවන කරායන ධර්මය සද්ධාවෙන් අහන. සුස්සූසා ලබතේ පඥ්ඥා අපමත්තෝ විචක්වනු. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව නුවනින් හිතන්න කිව. අප්‍රමාදීව විචක්ෂනය දෙනවා. ඒගැන යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න ඒක තමයි ප්‍රඥාව ලබන මාර්ගය. ඒ ගාථාව තේරුම තමයි සද්ධාවෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන පිරිසිදු ධර්මය අහනො එකැන මුලින් බණහන. අහන ධර්මය තමා තුළින් නුවනින් විමස විමස යෝනිසෝ මනසිකාරය යෙදමින් තමා තුළින් ගලපල බලන. ඔන්න ප්‍රඥාව ලබන මාර්ගය. ඒක යන භාවනාවසේ තමා තුළින් විමසන්න දක්ෂ වෙන්නට ඕන. අන්න ඔබ යමෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සිනෙහි මාත්‍රයක් හරි තියෙනවන. ඒ අය ඔබේ වචනයට ඇහුම්කන් දෙනවන. ඔබ ඒ අයව භාවනාවකට යොමු කරවන්. අහන ධර්මය නුවනින් විමසන්න පුරුදු කරවන්. ධර්මය තුළින් ජීවිතය දකින්න පුරුදු කරවන්. ඒක තමයි ඔබට කරන්න තියෙන එකම යුතුකව. ආදරයෙන් ඉන්න කෙනෙක්ව මෙලවින් විතරක් නෙමෙයි භයානක සංසාර ගමනෙන්ම ඒ කෙනාට පිහිටක් වෙන්න ඔබ උත්සාහ කරන්න. සතරාපාය වැටි වැටි යන සංසාර ගමනෙන් ඒ කෙනා බේරගන්න ඔබ උත්සාහයන්කන්න. ඒක තමයි සැබෑම ආදරවන්තයක් කරනදේ. ඒ නිසා ඔබෝබේ දෙමවපියන්ට ආදරේ නම් ඔබෝබේ දරුවන්ට ආදරේ නම් ඔබෝබේ සාමයාට බිරිඳට ඥාතීන්ට යාළුවන්ට හිතවතුන්ට යමෙකුට ඔබේ හිතේ ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවන. ඔබ කළ යුතුදේ ඒ අයව කරුණු 5ක් තුළ පිහිට ඕනු. සද්ධාව පිහිට ඕනො, සීලයක් තුළ පිහිට ඕනො, දහම් දැනුම තුළ ඇත් පිහිට ඕනවා, ත්‍යාග සම්පත්තිය තුළ ප්‍රඥාව තුළ පිහිට ඕන. ඔන්න ඔය කරුණු 5 තුළ ඔබට කෙනෙක්ව පිහිටවන්න පුළුවන්නන් අන්න ඔබ සැබෑම විදිහට කෙනෙක්කුට ආදරී කරපු කෙනෙක්. ඔබ ඔබේ ප්‍රියයන්ට ධර්මානුකූලව සසර ගමනින් එතර වෙන්න උපකාරයක් කරපු කෙනෙක් ඔබ කල්්‍යයාන මිත්‍රේ. ඒ නිසා සැබෑ කල්්‍යයාන මිත්‍රේ බවට පත්වේ. බුදුරජාණන් වහන්සේ මේ භයානක සංසාර ගමනි ස්වභාවය දැකලා පිංවතුනි මහ භයානක සංසාර ගමනක් මේ. සමහර වෙලාවට ආදරෙන් ඉන්න ස්වාමියයික්කො මිය ගිහිල්ලා ඒ නිවසෙම අසූචි වලක පණුවෙක් වෙලා උපදින්න පුළුවන්. ගෙදර බැලලියෙකුගේ කුසෙන් බලල් පැටවෙක් හැටියට උපදින්න පුළුවන්. මේ සංසාරය භයානක්කම සමහර වෙලාවට ගෙදර අම්ම මැරිලා ගැරඩියෙක් වෙලා ගෙදරටේරු. ගෙදරම එක්කෝ සතෙක් හැටි ගෙම්බෝ වෙලා එනවා ගෙදරට මැරිලා. එක්කො ප්‍රේතය අමනුස්්‍ය වෙලා උපදිනවා. මේක නම් සංසාරය ජීවත් වෙලා ඉන්නකොට කාලබීලා ඔය ටික කාලයක් ඉඳලා මැරුණට පස්සේ ඔබ ආදරය කරපු ඔබේ ප්‍රියයන් ඔබේ දරුවෝ ඥාතීන් ඔබ යන සංසාර ගමන මේ වගේ භයානක නං අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනිනි මේ සසර ගමනය අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දකිනවා නං හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සු වෙනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. ඒ පිණිසයි අපි ඔබට මේ ධර්මය මේ තරම් මහන්සි වෙලා
මේ ධර්මය ඔබට නිරන්තරේ ධර්ම දේශනා මාධ්‍යෙන් අපි කියල දෙන්නේ. ඔබව මේ භයානක සංසාර ගමනින් මුදවන්න ඔබට කල්්‍යයාන මිත්‍රයෙක්වේ. ඒ පිණිස ඔබ උත්සාහ කරන්න ඔබ වීරියවට අපිට කළ යුතු ප්‍රමාණය අයිතිය. අපිට බලෙන් ධර්මය කරාරගෙන යන්න බෑ අපිට පුළුවන් මාර්ගය කියල දෙන්න විතරයි. ඒ ධර්මය අහලා ඒ මාර්ගයේ ගමන් කිරීම තනිකරම තමන් සතු දෙයක්. යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම ප්‍රතිපදාවත් ඔබ තුළ ඔබ ඇති කරගත යුතු දෙයක්. ඒ නිසා ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදීකුණ ධර්ම දියුණු කරගෙන. උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කර. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යස්හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනට පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින්දේ.